right. හරි. Good evening, Dolapatal. I could not come last week. That means we could not conduct our class last Tuesday. Anyhow, we are going to talk about a new part of our lesson today. And I would like to start with the how to write a sentence. Because most of the students are facing a problem like essay writing. ගොඩක් දෙනෙක් මුණ දෙන ප්‍රශ්නයක් තමයි රචනා ලිවීම කියන ප්‍රශ්නේ නේද? දැන් රචනා ලිවීම කියන ප්‍රශ්නේ දැන් අපි කතා කරමු ඊට පාඩම් දෙකක් අවසන් වෙලා තියෙන්නේ. එකක් තමයි pronouns කියන පාඩම කම්ප්ලීට්ලි අපි අවසන් කරා. ඊට පස්සේ අපි දෙවෙනියට කතා කරේ prepositions කියන පාඩම. ඒ කියන්නේ නිපාත පද ගැන. එතකොට නිපාත පද මම පෞගිය සතිවල සාකච්ඡා කරලා අපි අවසන් කරා. දැන් අපි අද සාකච්ඡා කරන්න යන්නේ මම එකයි PDF එක කලුතෙන් දාලත් නැත්තේ. දොළපතලට එහෙම අවශ්‍ය නැහැ ඒක. අපි ලබන සතියේදී ගැන PDF එකක් කතා කරමු දාලා. දැන් බොහෝ දෙනෙක් දන්න දෙයක් තමයි දැන් අපි ෆස්ට් පේපර් එක ගත්තොත් 6 වෙනි සහ 8 වෙනි ප්‍රශ්නේ. සෙකන්ඩ් පේපර් එක ගත්තොත් 14 සහ 16 වෙනි ප්‍රශ්න දෙකම රයිටින් ටෙස්ට් 4ක් විදිහට එන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ෆස්ට් පේපර් එකේ 6 සහ 8 දෙකම ලකුණු 5ක ප්‍රශ්න දෙකක්. ඕකේ ඇතුලේ එන්නේ එක්කෝ ෂෝට් එසේ එකක්, එක්කෝ පර්සනල් නෝට් එකක්, එක්කෝ නෝටිස් එකක්, එහෙම නැත්නම් ඉන්විටේෂන් එකක්. මේ කියන ඒවා මාරු වෙවි එන්න පුළුවන්. කෙසේ නමුත් රයිටින් ටෙස්ට් දෙකක් එන්නේ. මේ සයිකලිසම්. අපි මේ දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම ෂෝට් එසේ එකක්. අපි ඔතෙන්ට යමුකෝ. අර 16 වෙනි ප්‍රශ්නේ එන්නේ කම්පොසිෂන් එකක් නේ. නැත්නම් රචනාවක් නේ. වචන 100ක 200ක 300ක 250ක. හරිද? එතෙන්ට අපි පස්සේ යමු. අපි ඉස්සලා හිතමු මේ රචනාවක් ලිවීමට කලින් වාක්‍යයක් ගොඩනගන්නේ කොහොමද අපි කියලා. හරි? වාක්‍යයක් ගොඩනගන්නේ කෙසේද? දැන් වාක්‍යයක් ගොඩනගනකොට අපි තේරුම් ගන්න ඕනේ වාක්‍ය ව්‍යාකරණානුකූල නිවැරදි වෙන්න ඕනේ. නේද? ව්‍යාකරණානුකූල නිවැරදි වෙන්න ඕනේ. හරි. මම අහනවා ඕගොල්ලන්ගෙන් වාක්‍යයක් ව්‍යාකරණානුකූලව නිවැරදිව ලිවීමට නම් අපි හඳුනගන්න බේසික් ග්‍රැමර් රූල් එක මොකක්ද? බේසික් ග්‍රැමර් රූල් එක මොකක්ද? What is the basic grammar rule when we build up a sentence? හරි. මයික් ඔන් කරලා තියෙන්නේ. ටක් ගාලා කෙනෙක් කියන්නේ කවුරු හරි දුවෙක් හරි පුතෙක් හරි. මොකද්ද බේසික් ග්‍රැමර් රූල් එක කියලා? When you think about basic grammar rule, right? Now we have to right basic grammar rule, right? Grammar rule. මොකද්ද මේ අපි හඳුනා ගන්න basic grammar rule එක සාමාන්‍යයෙන් අපි මොන වගේ වාක්‍ය රටාවක් නිර්මාණය කරත් ඒක ඇතුලේ තියෙන්න ඕනේ මොකද්ද? මොකක්ද තියෙන්න ඕනේ? අනිවාර්යයෙන්ම subject verb object. subject verb object කියන මේ කතාවද එන්න ඕනේ. එහෙම හිතනවද basic grammar rule එක ඒක කියලා හිතනවද? anyone else? කවුරු හරි දුවෙක් හරි පුතෙක් හරි කියන්න. වෙන කතාවක්. මේකද subject verb object කියලා කියනවා එක පුතෙක්. subject right verb object කියන. හරි? මම එකෙන් දෙකක් ගත්තා. subject සහ verb කියන දෙක විතරක් ගත්තා. හරි? මේක ඇතුලේ තියෙන grammar rule එක මොකක්ද කියලායි මම අහන්නේ. මොකක්ද grammar rule එක? subject verb object නම් නෙමෙයි. subject verb what is that? Subject verb agreement. Subject verb agreement. මේක තමයි දුවලා පුතාලා මේ basic grammar rule එක ලෙස හඳුනගන්නේ. මොකද්ද මේ subject verb agreement කියන්නේ? මොකද්ද මේ subject verb agreement එක කියන්නේ? ඒ කියන්නේ කර්තෘගේ සහ ක්‍රියාව එකඟතාවය කියලා අදහස් කරන්නේ කොහොමද? දුවලා පුතාලා මේ subject එක ලෙස කිසියම් පදයක් එන්නේ නම් ඒ එන පදය හරි ඒ එන පදය සිංගියුලර් එකක් වුණොත් ඒ කියන්නේ ඒක වචන පදයක් වුණොත් මෙන්න මේ භාවිතයට ගන්න verb එකද ඒක වචන වෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි කාරණේ මතක තියාගන්න. ඊගව කාරණේ when you think about
right? When you think about the subject in plural form, අපි එදමු subject එක තියෙන්නේ plural form එකකින් කියලා. subject එක තියෙන්නේ plural form එකකින්. එහෙනම් verb එකට මොකද වෙන්න ඕනේ? verb එකක් දෙන්න ඕන plural form එකකින්. මේක තමයි basic grammar rule එක. අපි ඒකට කියනවා subject verb agreement. සිංහලෙන් කියනවා කර්තෘගේ සහ ක්‍රියාවේ එකඟතාවය කියලා. පැහැදිලි? එතකොට දැන් දුවලා පුතාලා මතක තියාගන්න කර්තෘ ඒකවචන නම් ක්‍රියාපදය ඒකවචන වෙන්න ඕනේ. කර්තෘ බහුවචන නම් ක්‍රියාපදය බහුවචන වෙන්න ඕනේ. පැහැදිලි? This is called subject verb agreement. Did you understand? Did you understand? When the subject comes in singular form, the verb should be in singular. Right? The subject comes in plural form, the verb should be in plural form. පැහැදිලිද? මෙන්න මේක තමයි subject verb agreement එකක් කියලා කියන්නේ. තේරුණාද කියන්නේ? පැහැදිලිද? Is it clear? Is it clear? Yes or no? You can speak. Right? Is it clear? mic on කරලා තියෙන්නේ කතා කරන්න. ඔව්. පැහැදිලි මං කියපු කාරණේ. right. හරි. හොඳයි. අපි දැන් ඔය ඉගෙන ගත්ත කාරණේ කොහොමද මේක ප්‍රායෝගික වෙන්නේ කියලා හිතුවොත් එම් මොකද්ද මේ දැන් මේක මේ වෙන්න ඕනේ විදිය මොකද්ද? අපි දෙවෙනියට යනවා මේ කාරණේ ඊගාව කොටසට විදියට. දැන් හිතන්න මෙහෙම. ඔන්න බලා ගන්න. සබ්ජෙක්ට් එක ලෙස එන පදය. හරිද? I නම්. එහෙම නැත්නම් we නම්. එහෙම නැත්නම් you නම්. එහෙම නැත්නම් they නම්. ඒ කියන්නේ මේ භාවිතයට ගත්තේ අපි pronoun එකක්. අපි දන්නවනේ මේවා pronouns කියලා නේද? මේ pronoun එකක්. When the subject is in this form, that means I, we, you, they. Do you believe the verb should be in singular or plural? verb එකේ දෙන්න ඕනේ ඒක වචනෙන්ද බහු වචනෙන්ද මේ subject එක අනුව මේ තියෙන subject එක pronoun එක මෙන්න මේ තියෙන්නේ. verb එක මොකද වෙන්න ඕනේ? plural. verb එක plural කියන්නේ verb එක යකට s එකතු කරනවාද නැද්ද? verb එක යකට s එකතු කරනවාද නැද්ද? verb එක යකට s එකතු කරනවාද නැද්ද? බහුවචන කරන්න අපි අගට s එකතු කරනවාද නැද්ද? එකතු කරන්නේ නැහැ. right. හරි. අපි ගමු වාක්‍යයක් ඔන්න. I go home every day. I go home every day. මම ගෙදර යනවා හැමදාම. I බහුවචනද ඒකවචනද? I මම ඒකවචනද බහුවචනද? ඒකවචනයි සලකන්නේ බහුවචනයක් විදිහට. ඒ අනුව ක්‍රියාපදේ බහුවචන. we බහුවචනයි ක්‍රියාපදේ බහුවචන. you ඒකවචනයි නමුත් සලකන්නේ බහුවචනයක් විදිහට. ඒ අනුව ක්‍රියාපදේ බහුවචන. they බහුවචනයි ක්‍රියාපදේ බහුවචන. ඒ අනුව I go, we go, you go, they go, අපි යනවා, ඔබ යනවා, ඔහු යනවා, මම යනවා, ඔවුන් යනවා. මේවා බහුවචනයි. ඒ අනුව ක්‍රියාපදේ බහුවචනයි. හරි. මම වාක්‍යයක් කියනවා මේ. මම හැමදාම ඉස්කෝලේ යනවා බස් එකෙන්. How do you say that? මම හැමදාම ඉස්කෝලේ යනවා බස් එකෙන්. Yes, you tell me. I go to school by bus every day. By bus every day. කාල පරිච්ඡේදය අගට භාවිතා කරන්න. I go to school by bus every day. මම ඉස්කෝලේ යනවා බස් එකෙන් හැමදාම. මම පුරුද්දක් ලෙස ඉස්කෝලේ යනවා බස් එකෙන් හැමදාම. වාක්‍ය ටිකක් දිග් ගැසුණා. දැන් මොකද වෙන්නේ? මම පුරුද්දක් ලෙස ඉස්කෝලේ යනවා බස් එකෙන් හැමදාම. කොහොමද වාක්‍ය එන්නේ? I සිරිතක් පුරුද්දක් විදිහට. සාමාන්‍යයෙන්. Yes. I usually go to school by bus every day. I usually go to school by bus
every day. අපි adverb එකේ දුවා මෙතෙන්ට. හරි? ඒක adverb of frequency එකක්. දැන් ඕගොල්ලන්ට පැහැදිලි කරගන්න ඕන එක දෙයක් තියෙනවා. බලන්න subject එක සහ verb එක නිවැරදි ලෙස භාවිතා කරලා ඉතිරියට එන විස්තරය නැත්තම් details ලෙස හඳුන ගන්නා කොටස අගට එකතු කරපුවාම නිවැරදි වාක්‍යයක් ගොඩ නැගෙනවා. මේ තියෙන්නේ එවැනි වාක්‍යයක්. I go home every day. We go home every day. You go home every day. They go home every day. පැහැදිලිද? ඒ අනුව වාක්‍යයේ කර්තෘ පදේ සහ ක්‍රියාපදේ කියන දෙක එකට ගලප ගන්න ඕනේ. එකට ගලපන්න ඕනේ. ඒ අනුව අපිට පුළුවන් වෙනවා වාක්‍යයේ මේ කියන නිවැරදි ව්‍යාකරණ රීතිය අනුගමනය කරන්න. දැන් මෙහෙ බලන්න. මේ තියෙන්නේ he. මේ තියෙන්නේ she. මේ තියෙන්නේ it. right? මේ පද මොන වචනද? මේ පද මොන වචනද? ඒක වචන. එහෙනම් මෙතන ඉන්න ඕනේ go ද goes ද? goes. මෙන්න goes එකතු කරා. හරි. he goes. He goes home every day. ඔහු හැමදාම ගෙදර යනවා. මේ පද ඒක වචන නිසා ක්‍රියාපද ඒක වචනයෙන් භාවිතා කළේ. singular subject එකක් ඒ නිසා singular verb form එකක් එකතු කරේ. ඒ නිසා දැන් ඕගොල්ලෝ දන්නවා verb එකක් ඒක වචන කරන්න අගට අපි so eso is එකතු කරනවා කියලා නේ. හොඳයි මම ඔබෙන් අහන ඊගා ප්‍රශ්නේ. everybody මොන වචනද? ඒක වචනද බහු වචනද? everybody ඒක වචනද බහු වචනද? everybody singular ද plural ද? ඔව් singular. දුවක් කියව බහු වචන කියලා. ඒක වචනද බහු වචනද කියන එකට උත්තර දෙකක් හම්බෙලා තියෙනවා. එකක් ඒක වචන කියනවා අනිත් එක බහු වචන කියනවා. හරි. ඒක වචන කියන්නේ කවුද පුතා? කවුද ඒක වචන කියන්නේ? හරි. Please raise your hands those who are saying ඒක වචන singular. ඒක වචන කියන අයත් උස්සන්න. එක්කන ඉන්නේ නේද? දෙන්නයි. ඒ කියන්නේ වීරසිංහයි හිරුණි නේද? හිරුණි. හරි හිරුණි. දුව කියන්නේ ඇයි ඒක වචන කියලා කියන්නේ කියලා? ඔව්. ඇයි ඒක වචන කියන්නේ? දැන් දෙන්නේ ඒක වචන කියනවා අනිත් අය ඔක්කොම බහු වචන නෙවෙයි විදිහට කියන්නේ නේද? මම අහන්නේ ඇයි ඒක වචන කියන්නේ කියලා යන්නේ. හරි. වීරසිංහ. ඇයි දුව ඒක වචන කියන්නේ? මං හිතන්නේ දුවක් වෙන්න ඕනේ. ද පුතේද? ඇයි ඔබ ඒක වචන කියන්නේ? උත්තරයක් නැහැ. හරි. ඕෂධිත් ඉන්නවා. ඕෂධි මොකද කියන්නේ? ඒක වචන කියලා කියන්නේ නේද? හරි ඕෂධි උත්තරයක් දෙන්න. වෙන වෙනම කියන නිසා. හරි. මෙහෙමයි. every no some any මෙන්න මේ කියන පද every no some any කියන පද හොඳින් මතකයි some no any every මෙන්න මේ පද සමග නාම පදයක් එක් වුණාට පස්සේ ඒ කියන්නේ ඒක වචන නාම පදයක් එකතු වෙන්නේ ඒවා බහුවචන බවට පත් වෙන්නේ නැහැ. නිකන් දැනෙන්නේ නිකන් බහුවචන වගේ. හැබැයි මේක ඒක වචනයි. හරිද? ඔන්න උදාහරණයක් විදිහට ගන්නවා අපි. everybody, nobody, somebody, anybody. හරි? අපි તો මේ verb එකක් විදිහට ගන්නවා කියලා no කියන පදේ. මේ තියෙන්නේ බහුවචනේනේ. බහුවචනෙන්න බෑ. everybody knows. සෑම කෙනෙක්ම දන්නවා. nobody knows. somebody knows. anybody knows. පැහැදිලි? ඒක වචන. ඒ නිසා මේ
මේ පදත් එක්ක නාම පදයක් එකතු වන සැනින් එම පද ඒක වචන පදයක් ලෙස සලකන්න. පැහැදිලිද? හොඳින් මතක තියාගන්න ඕනේ ඒක වචන පදයක් ලෙස සලකන්න. එනිසා මේ වාක්‍යයක මෙවැනි පදයක් උක්ත වුණොත් එම පදය සිංගියුලර් සේ සලකා verb එක ඒක වචන කරන්නට ඕනේ. පැහැදිලි? Now you know how to use the he, she, it. He goes home. She goes home. It barks at night. ඌ රැට බුරනවා. It barks at night. එනිසා දැන් අපි මුහුණ දෙන ගැටලුව තමයි කර්තෘ සහ ක්‍රියාව දෙක ගලපගත්තට පස්සේ අපි ඉතිරිය එකතු කරන්නේ කෙසේද? ඉතිරිය එකතු කරන විදිය මම කියා දුන්නා කලින්. ඒ මොකද ඉතිරිය? ඉතිරිය එන්න ඕන දුවල පුතාලා නිපාත පදයක් හෝ ඊගවට එකතු කරන නාම පදයක් හෝ සර්වනාම පදයක්. මේ කියන පද එකතු වෙන්න ඕනේ. ඔය එකතු වෙන පද අතර තව ඉන්න පුළුවන් ආටිකල් එකක් නැත්නම් සීමාකරණයක් ප්‍රයිමරි සීමාකරණය. ඒ කියන්නේ ප්‍රයිමරි මේ ඩිටර්මින එකක් හෝ එහෙම නැත්නම් ඩිටර්මින එකක් එන්නට පුළුවනි. සීමාකරණයන් එන්නට පුළුවනි. එහෙම එකතු වෙලා තමයි වාක්‍යයක් ගොඩ නැගෙන්නේ. ඒතකොට නිපාත පද තියෙන්න පුළුවන් ඒක ඇතුලේ. නාම පද තියෙන්න පුළුවන්. සර්වනාම පද තියෙන්න පුළුවන්. සීමාකරණයන් තියෙන්න පුළුවන්. ඒ අනුව තමයි මේ කියන වාක්‍ය අග කොටස නිර්මාණය වෙන්නේ. දැන් ඔබ දන්නවා වාක්‍යයක් ගොඩ නැගීමේදී මේ විදිහට subject verb agreement එකක් නිර්මාණය වෙන්න ඕනි කියලා. පැහැදිලිද? subject verb agreement එකක් නිර්මාණය වෙන්න ඕනි. එතකොට basic grammar rule එක පැහැදිලි. තේරුණා? ඔන්න දැන් ඕගොල්ලෝ දන්නවා ඔය කියන විදිහට හරිද? ඔය කියන විදිහට අපිට පුළුවන් වෙනවා වාක්‍යයක් ගොඩනගන්න subject verb agreement එකක් විදිහට. දැන් අපි verb එකක් ගත්තොත් හරිද? verb එක මේ තියෙන verb එක තියෙන්න පුළුවන් කිරීම doings තියෙන්න පුළුවන්. ඒ වගේම verb එකක් ඇතුලේ තියෙන්න පුළුවන් happenings. ඒ කියන්නේ සිදුවීම් තියෙන්න පුළුවන්. එතකොට verb එකක් කියන්නේ verbs කියලා කියන්නේ එක්ක කිරීම එහෙම නැත්නම් happenings. ඒව මුලින්ම හමු වෙන්නේ අපිට බහුවචන ස්වරූපේ. මේ happenings or doings හම්බෙන්නේ අපිට බහුවචනේ. base form එක ලෙස නැත්නම් අපිට root form එක ලෙස හරි base form එක නැත්නම් root form එක ලෙස හඳුනාගන්නේ අනිවාර්යයෙන්ම ක්‍රියාපදේ බහුවචනේ. මෙන්න මේ බහුවචනයට අගට s එකතු වෙච්චාම තමයි ඒක වචනේ නිර්මාණය වෙන්නේ. ඒ නිසා ක්‍රියාපදයක හැම විටම මුල් අවස්ථාව බහුවචන කියලා මතක තියාගන්න. එතකොට ක්‍රියාපදයක් මොන වචන කරන්නද අපි s එකතු කරන්නේ? verb එකේ අගට s es හෝ is එකතු කරාට පස්සේ අපි හඳුන ගන්නවා verb එකේ singular form එක. ඒ කියන්නේ ඒක වචන අවස්ථාව. එතකොට ඔබ මතක තියාගන්න ඕන මෙන්න මේ ඒක වචනේ නිර්මාණය කරන්නේ verb එකේ ඔන්න ඔය ආකාරයට කියලා. දැන් අපේ උත්සාහය කොහොමද අපි ක්‍රියාපදයක් ඒක වචන කරන්නේ කියලා. මම නෝට් එකක් ලියන්න දුන්නේ නැහැ. මම මේ මතක් කරගෙන යන්නේ ඔබ අහන් හිටිය බව ප්‍රමාණවත්. හරි? ක්‍රියාපදයක් ඒක වචන කරන්නේ කෙසේද? How to form a singular verb form. නැත්නම් verb කියලා ලියමු අපි. How to form a singular verb. ඒක වචන ක්‍රියාපදයක් නිර්මාණය කරන්නේ කෙසේද කියලා ඇහුවොත් උත්තරය මම ඔබට ඉස්සලා කිව්වා SO ESO IS එකතු කරනවා කියලා. ඒක වචනයක් ලෙස ඉස්සල්ලාම නිර්මාණය වෙන්නේ ඔබ මතක තියාගන්න හරි ක්‍රියාපදයේ අවසන් වන අකුරු මෙන්න මේවා වුණොත් එහෙම double S SH CH X හෝ O වුණොත් අපි එම පදවල අගට එකතු කරනවා මොනවද? ES. එවිට පුළුවන් වෙනවා අපිට ඒක වචන ක්‍රියාපදයක් නිර්මාණය කරගන්න. ඒක වචන ක්‍රියාපදයක් නිර්මාණය කරන්න පුළුවන්. අපි බලමු මෙන්න බලා ගන්න bless ආශිර්වාද කරනවා. double S වලින් අවසන් උනේ. brush ක්‍රියාපදය අවසන් උනේ SH වලින්. අන්න ඒක වචන එකතු කරන්නේ කොහොමද කියලා දැන් ඔබ දාන්න. watch ක්‍රියාපදය අවසන් උනේ CH වලින්.
fix ක්‍රියාපදය අවසන් වුණේ x වලින්. do ක්‍රියාපදය අවසන් වුණේ o වලින්. දැන් ඔබ දන්නවා මේවා අවසන් වෙලා තියෙන්නේ double s sh ch x හෝ o වලින්. එහෙනම් අපි ඒක වචන කරන්න මොකද කරන්න ඕනේ? අගට es එකතු කරන්න ඕනේ. මේක තමයි ක්‍රියාපදයක ඒක වචන කරන පළවෙනි ක්‍රමය. හරි එහෙනම් මම කියන වාක්‍ය කියන්නේ. ඔහු දිනපතා රූපවාහිනිය බලනවා. ඉංග්‍රීසියෙන් කියන්නේ. ඉංග්‍රීසියෙන් කියන්නේ. කොහොමද කියන්නේ? He watches TV every day. He watches TV every day. අපේ අම්මා හැමදාම රෙදි හොදනවා. අපේ අම්මා හැමදාම රෙදි හොදනවා. Our mother පුතා washes clothes every day. Our mother කියලා කිව්වහම දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් බහුවචනයි කියලා. නෑ. අව කියන එකෙන් කරන්නේ අයිතිය ප්‍රකාශ කිරීම අම්මට. ගෙදර 8 දෙනෙක් හිටියත් අම්මා එකයි අයිතිය ප්‍රකාශ කරන. Our mother washes clothes every day. He watches TV every day. එහෙනම් පැහැදිලි? හරි. සෑම කෙනෙක්ම ගෙදර වැඩ කරනවා. සෑම කෙනෙක්ම ගෙදර වැඩ කරනවා. How do you say that? How do you say that? Everyone does homework. Everyone does homework. Right? Everyone does homework. Right? හරි. සෑම පුද්ගලයෙක්ම රාත්‍රියේ දත් මදිනවා. සෑම පුද්ගලයෙක්ම රාත්‍රියට දත් මදිනවා. At night. Every person, නැත්නම් everybody brushes teeth at night. පැහැදිලි? අන්න දැන් ඔයගොල්ලන්ට තේරෙනවා verb එකක් ඒක වචන කරන්න අපි කරන දේ මොකක්ද කියලා. එහෙනම් bless blesses, kiss kisses, brush brushes නේද? Wash washes, watch watches, teach teaches, fix fixes, mix mixes, do does, go goes, undo undoes. ඒ විදිහට ක්‍රියාපද ඒක වචන වෙනවා. දැන් පැහැදිලි? right. ඔන්න දැන් මම පළවෙනි අවස්ථාව කියලා දුන්නා. ඕගොල්ලෝ දැන් වාක්‍ය පහක් හදන්න ඕනේ. මේ එකතු කරගත්ත පළවෙනි අවස්ථාවේ මම බෝඩ් එකේ ඕක තියලා විනාඩි දෙකක් දෙනවා. ඕගොල්ලන්ට මේක ලියාගෙන වාක්‍ය පහක් හදන්න. කැමති වාක්‍ය පහක් හදන්න. right. ටක් ගාලා. නවලින්. මයික් එක ඔෆ් කරලා නෙමෙයි. ඔව් නේද? पेपर एक कलिන් दी पेपर एक කරන්න ඈ එහෙම නේ पेपर O level पेपर එක වෙනස් කරනවාද මයික් ඔෆ් කරලා මේ ලියන අතරතුරේ පොඩි මේ chat box එකට මේ ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. එක පොතෙක් හරි දුවෙක් හරි මම දැක්කේ නෑ පොතේ දුවේද්දි කියලා. කෙසේ නමුත් මෙහෙම ප්‍රශ්නයක් අහලා තිනවා. O level paper එක වෙනස් කරනවාද කියලා. දුවලා පුතාලා මෙහෙමයි. O level paper එක වෙනස් කරනවා කියන එක නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. අපිට දින 100ක වැඩපිළිවෙලක් තියෙනවා. ඒක දැන් මාධ්‍ය හරහා සහ මේක ඕගොල්ලන්ට දැනගන්න සහ මේකේ දිනපිළිවෙල මේ දින 100 වැඩපිළිවෙල දන්නවා ඕගොල්ලෝ. ඒ දිනසී වැඩපිළිවෙල ගුරුවරුන් අතර පත් වෙලා තියෙනවා දැන්. ඒ හරහා සාමාන්‍ය පෙළ විභාගයේ මැයි මාසයේ පැවැත්වෙන අතරඋතර කාලයේදී මේ දිනසීයක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ තුල ආවරණය කළ යුතු විෂය කොටස් නම් කරලා තියෙනවා සහ විශේෂයෙන් ඉංග්‍රීසි වල තරම් බරපතල ලෙස වෙනස් වීම වාජනය වෙයි කියලා අපි හිතන්නේ නැහැ. නමුත් අපිට අවධාරණය කොට ඉගැන්වීමට නිශ්චිත කොටස් කීපයක් එකතු වෙනවා. සහ වැඩි අවධානයක් යොමු කරන්න තියෙන කොටස් කීපයක් අපි හඳුනා ගන්න ඕනේ. ඒ හඳුනාගෙන ඉදිරියේදී සාමාන්‍ය පෙළ විභාගය අර වෙනදා තිබුණු ස්වරූපයෙන් අමාරු වෙනවා කියන එක නෙමෙයි. යම් මට්ටමක ප්‍රමිතිය අඩු නොවි ප්‍රමිතිය බාල නොකොට යම් මට්ටමක ප්‍රශ්නවල තියෙන ස්වභාවයේ යම් යම් වෙනස්කම් කරાવી. ඒවා අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. හරි? ඒ ගැන
අපි සාකච්ඡා කරමු පසුව. කෙසේ නමුත් ඔබට දැන් මම ගුරුවරයෙක් විදියට ජාතික ගුරු සේවය දෙන ගුරුවරයෙක් විදියට සහ ටියුෂන් ගුරුවරයෙක් විදියට ඕගොල්ලන්ට මම එක දෙයක් කියනවා. සාමාන්‍ය පෙළ විභාගය දැන් අපේ සමහර පන්තිවල දැන් මගේ පේපර් ක්ලාස් එකක් ගත්තොත් එහෙනම් පේපර් ක්ලාස් එක අපි අවුරුදු 20ක ආපස්සට ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. හැබැයි අපි ඒ අවුරුදු 20ම සාකච්ඡා කරනකොට ඕගොල්ලෝ මේ අපේ පන්තිවල ඉන්න දුවා දරුවෝ දන්නවා අපිට පැහැදිලි වෙනවා එක දෙයක්. සාමාන්‍ය පෙළ පේපර් එකේ වෙනස්කම් වෙලා තියෙනවා. හැබැයි වෙලා තියෙන්නේ අර 2000 අවුරුද්දේ ගත්තොත් එහෙනම් පේපර් එකේ ඒ ප්‍රශ්නේ ආපස්සට අවුරුදු 4කට හෝ 5කට පස්සේ ආයෙ අවිල්ලා තියෙනවා. හරි? අපි 2015 ගත්තොත් එහෙම සිලබස් එක වෙනස් වෙච්ච අවුරුද්දක් ගත්තොත් ඒක නැවත ආය අවුරුදු 2කට 3කට පස්සේ ආය නැවත එකතු වෙලා තියෙනවා. මෙහෙම වෙනස්කම් තමයි වෙලා තියෙන්නේ. ඒක හරි පැහැදිලි අපි මේ ඔය අපේ ස්පීඩ් රිවිෂන් ක්ලාස් එකදී අපි සාකච්ඡා කරන අවුරුදු 20ක පෞගේ ප්‍රශ්න පත්‍ර. එතකොට ඒක ඇතුලේ අපි සාකච්ඡා කරනකොට අපිට සියලු වෙනස් වීම් එක්ක පේපර් එක කොහොමද හැසිරෙන්නේ කියලා පොඩි අවබෝධයක් ගන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලන්ට කියනවා පේපර් එක මේ සාමාන්‍ය පෙළ පේපර් එක මහා ලොකු වෙනසක් වෙලා සාමාන්‍ය පෙළට එයි කියලා හිතන්න එපා 2021 ඕගොල්ලෝ ලියන අවුරුද්දේ. නමුත් අපිට හඳුනා ගන්න පුළුවන් අතීතයේ ටිකක් පරීක්ෂාවෙන් බැලුවොත් එහෙම පේපර් එක වෙනස් වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා. හරි ඒ ඕන ආකාරයකට වෙනස් වෙන ඕනම විදියකට අපි මුහුණ දෙන්න අපි සූදානම් වෙන්න ඕනේ. හරි? ඒකට අපි පළපුරුද්දක් ගන්න ඕනේ, අතහුරුවක් ගන්න ඕනේ. ඒ වගේම අපි පේපර් එක පිළිබඳ අවබෝධයෙන් ඒකට නිවැරදි ඉලක්කගත වැඩපිළිවෙලකට යන්න ඕනේ. ඒ වැඩපිළිවෙලෙදී අපි හැම ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න ඕනේ කිසියම් ටෙක්නික් එකක් භාවිතා කරලා. ඒ කියන්නේ රයිටින් මෙකැනිසම් එකක් භාවිතා කරන්න ඕනේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීමේදී. හරි? ඒ නිසා ඕගොල්ලෝ මේ සාමාන්‍ය පෙළ විභාගයට සමත් වීමට නෙමෙයි යන්නේ. ඒකේ අධි සාමාර්ථයක් ගන්න, විශිෂ්ට සාමාර්ථයක් ගන්න. ඒකෙදි ඔයගොල්ලන්ට නිශ්චිත වැඩපිළිවෙලක් තිබිය යුතුයි. හරි? හරි. එහෙනම් අපි මෙන්න හදාගත්ත වාක්‍ය ටික දැන් පහක් තියෙනවා. අපි ඊගාව කාරණේට යොමු වෙන්න යන්නේ. හරි බලමු. දැන් දෙවෙනි විදිය දැන් අපි ගත්තොත් එහෙම verb එකක් විදියට verb එකක් අවසන් වෙන්නේ y අකුරකින් නම්. හරි? මේකත් එක්කම තුන්වෙනි විදියත් කතා කරමු. අපි y අකුරකින් නම් අපේ සිලබස් එකේ අවසානයේ ඒ කියන්නේ දුවල පුතාලා දන්නවා මේ සාමාන්‍ය පෙළ විභාගයේ අවසානයේ අවසාන සිලබස් එකේ එකට පාඩමක් තියෙනවා ස්පෙලිං රූල්ස් කියලා. ස්පෙලිං රූල්ස් කියලා. අපි මේ දවස්වල අපේ පන්තිවල සාකච්ඡා කරගෙන යනවා මේ පාඩම. ස්පෙලිං රූල්ස් කියන පාඩමේදී අපිට කියන්න උත්සාහ කරනවා මෙන්න මේ ස්පෙලිං වෙනස් වෙන්නේ කොහොමද කියලා. එක් පදයක ඉඳලා තවත් පදයකට වෙනස් වෙන්නේ කොහොමද? මේ කතාවත් ඒක ඇතුලේ තියෙනවා එක විදිහකට ඉගෙන ගන්න. එතකොට මේක අවසන් වෙන්නේ y අකුරෙන්. හරිද? y අකුරෙන් අවසන් වෙන්නේ. දැන් y අකුරෙන් අවසන් වෙන්න ක්‍රියාපදයක මේ මුලින් තිබුණොත් වවල් එකක්. හරිද? අපි මේ y අකුර වෙනස් කරන්නේ නැහැ. y අකුරට පසුව අපි නිකම්ම s එකතු කරනවා. For an example, look at this. BUI buy. මෙයා buys වෙනවා. s එකතු වෙනවා. Right? PLAY play. මෙයා plays වෙනවා. Right? DES TROY OTN. එහෙනම් මේක destroys වෙනවා. නිකම් s එකතු වෙනවා. Not like this. Look at the other side. මේකේ end එක තියෙන y අකුරක්. හරිද? මේ y අකුරට පෙර consonant එකක් ආවොත් ඒ කියන්නේ consonant එකක් ආවොත් ඒ කියන්නේ ස්වරයක් නෙමෙයි ව්‍යංජනයක් ආවොත් මේ ව්‍යංජනයට පසුවේ දෙන y අකුර එකයි consonant එකයි එන්න ඕනේ දෙකක් නෙමෙයි આવොත් මේ y අකුර අයින් කරලා අපි ඒ වෙනුවට ආදේශ කරනවා i අකුර ඊට පස්සේ එකතු කරනවා es මෙන්න මේ විදිහට වෙනස් කරනවා. ඒතර y අකුර ගලවලා is එකතු කරනවා. හරි. මෙන්න උදාහරණය carry CARRY. හරි. මට කියන්න ඒක වචන කරලා කොහොමද එන්නේ ඒක වචනය? ඒක වචනය මොකද්ද? CARRIES. y ගැලවෙනවා is එකතු වෙනවා. හරිද? හොඳයි. මෙන්න ඊගාව එක. right?
study study ඒක වචන කරන්න y ගලවලා is එකතු කරනවා right copy copy ඒක වචන කරන්න copies පිටපත් කරනවා හරි එතකොට ඔබට පැහැදිලි y අකුරට පෙර තියෙන්නේ consonant එකක් y අකුරට පෙර තියෙන්නේ consonant එකක් y අකුරට පෙර තියෙන්නේ consonant එකක් දැන් අපේ ප්‍රශ්නේ එහෙම නෙමෙයි දැන් අපි අර ස්පෙලින් රූල්ස් කියලා පාඩමක් තියෙනවා කිව්වේ විෂය නිදිසේ අග දැන් අපි ඔහොම y අකුර ගලවලා is එකතු කරාට අපි මෙහෙම හිතමු මෙන්න ඔබට වෙනවා buy by කියලා ක්‍රියාපදයක් හරි මම ඔබට කියනවා මේක අගට ing එකතු කරන්න කියලා ඔබ මොකද කරන්නේ y ගලවලා ing එකතු කරනවාද y තියද්දී ing එකතු කරනවාද කියන්න මට y ගලවලා ing එකතු කරනවාද මේ by කියන එකේ y තියද්දී ing එකතු කරනවාද උත්තරේ කොනික්මනේ ඔව් y ගලවනවාද නැද්ද ing එකතු කිරීමට පෙර y ගලවනවාද නැද්ද ඔව් ගලවනවාද නැද්ද මොකද y ගලවන්නේ නැහැ හරි හොඳයි හරි පුතා හරි හොඳයි ing එකතු කරනවා හරි එහෙනම් මේක දිහා බලන්න study study මෙන්න මේ ක්‍රියාපදේ හරිද දැන් මේකට ing එකතු කරනකොට y ගලවලා ing එකතු කරනවද y තියද්දී ing එකතු කරනවද කියන්නේ y ගලවලා ing එකතු කරනවා වෙන මොනවද උත්තර තියෙන්නේ තව එක උත්තරයක් තියෙන්න පුළුවන් නේ y ගලවන්නේ නැතුව ing එකතු කරනවා කියලා කවුරුත් එහෙම කියන්නේ නැද්ද මේකේ y ගලවන්නේ නැහැ දුවල පුතාලා y ගලවන්නේ නැතුව ing එකතු කරන්නේ මේව තියද්දිමයි ing එකතු කරන්නේ අන්න අපි යන ගන්න තැන දැන් තේරුණාද මෙන්න මේක අපි ආදේශ කරගන්න ඕන ඕකටත් අන්න ස්පෙලින් රූල් එකක් changing spelling rule එකක් හැමතැනදීම y ගැලවිලා ඉන්නේ නැත පැහැදිලිද ඒ නිසා මතක තියාගන්න verb එක present tense එකේ ඉඳලා present tense singular යනකොට is එකතු වෙන බව හැබැයි තේරුණාද හැබැයි y අකුරට පෙර consonant එකක් තිබිලා අපි ing එකතු කරනවා මිසක y ගලවලා ing එකතු කරන්නේ නැත පැහැදිලිද මෙන්න මේ කරුණු කාරණා හොඳින් පැහැදිලි කරගන්න ඕන රයිට් ඔන්න දෙවෙනි කාරණේ තුන්වෙනි එකයි දෙකක් දැන් අපි සාකච්ඡා කළා හරි දැන් ලියාගන්න නේද මල්ලි දැන් ඔය වමනාමේ උන් ටිකක් වගේ ඉන්නේ ඒ 38 ඉන්නවා නේද අප්පට කියලා වුණානේ නේද ඔව් අර YouTube කතන්දරේ අයින් කරා නම් හරියට හරි හරි කවන්න පොඩ්ඩක් යට කරමු ඔව් දැන් මේ ඉන්න 38ම ඉන්නවා තාම මේ නේද ඒකයි වැඩේ දැන් මේ ඕෂදී කියන ළමයා මේ පිරිමි ළමයෙක්ගේ කටහඬනේ මාර සීන් එකනේ තාත් එකයි වැලි ඒක තමයි පේනවා හොඳට පේනවා අවුලක් නැහැ නේ දුවලපතන මේ දෙක සහ තුන රූල්ස් දෙක ලියන ගමන් වාක්‍ය කීපයක් ලියන්නේ ගමන් පහලින් mother buys vegetables once a week mother buys vegetables once a week
සතියේ සැරයක් අම්මා එළවලු මිලදී ගන්නවා. We play video games. We play video games. We play video games. We play video games during our leisure. During our leisure. Right? Likewise, you can write some sentences. වාක්‍ය දෙකක් තුනක් ලියලා දාන්න. මේක හරියට ප්‍රොමෝට් කරගත්තේ නැත්නම් අපරාධයක් වෙන්නේ මේක. චොර වෙලා යනවා. අපිත් නෝන්ඩි වෙනවා. දැන් අද 40යිනේ. හරිද? ඊගව දවස් 20ට බහිනවා. දැන් එකක් තමයි ළමයි ඉස්කෝලේ යන්න පටන් ගත්තනේ. ඒ නිසා ළමයින්ට දැන් 6ට එන්නත් බෑ සමහර ළමයින් ක්ලාස් පටන් ගන්නවා. ඒකකුත් තියෙනවා. බැරි එක. අනිත් එක දැන් හැම ගුරුවරයෙක්ම ක්ලාස් දානවා. ඔව් අන්න ඒකයි. තියෙනවනේ. ඔව්. අනිත් එක මේක ඩේටා ප්‍රශ්නයක්ත් තියෙනවා. ඔව් ඩේටා තියෙනවා. මේක ඇත්ත. කොහොමත් එතෙන්ට යනවා. අනිවාර්යයෙන්. අනිත් එක මේ දැන් අපි විශ්වවිද්‍යාලෙම දවසට සතියේ දවස් 3-4ක් කරනවා. කරනවද? ඉතින් යාළුවන්ට පුළුවන් කරන්න අපිට බෑ එහෙම. අපිට තියෙන වැඩත් එක්ක. බෑ ඉතින් කරන්නේ. ඔව් මන් තරම් දෙතු ගන්න. ඔව්. ඒ පාවෙනවා මල්ලි ඔව් හරි මාන්සි. ඒකෙත් තු ගන්නවා. මං අර කැන්ඩි 80 එකෙත් විසිටි යනවා. ඔව් ඒකෙත්. ඔව්. ඒකයි ආයතන 12 නේ 10ක්. දැන් නම් 12 නේ 10ක්. ආයතන 10ක යන්න දිනවා මට. මේ නෑ ඉස්සර ගියා දැන් පිට යන්නේ. ඉස්සර මම 60න් ගිනිගත්තේ නාවලපිටිය ගම්පොළ මෙහෙන් මාතලේ දඹුල්ල. ආයෙ රිකෙල්ල ගස්කඩක් ගියා. දැන් යන්නේ. අපෝ ඒ ගෙවල් එහෙම හදා ගන්නකම් මට සෑහෙන දුකක් එන්නේ. අපි ඔය මම පුතාලා දෙන්නත් එක මම අවුරුදු 10ක් විතර රෙන්ට් එකට හිටියා. දැන් අවුරුදු 7ක් 8ක් තමයි මම ගේ හදලා පදිංචි වෙලා. එතකන් රෙන්ට් එකට හිටියේ. අපෝ අන්තිම කාලේ රුපියල් 25000යි රෙන්ට් එක. හොදි ඕන්නේ. නෝනත් ඉස්සර ටීචින් කරලා අයින් වුණා. එයා. එතකොට තනියම අදින්න එපායි. රයිට් හරි නේද? හරිද? රයිට් එහෙනම් යටින් පොඩි නෝට් එකක් ලියන්න මෙහෙම. තරුවක් දාලා. ඉහත නීති රීති වලට අයත් නොවන ඉහත නීති රීති වලට අයත් නොවන ඉහත නීති රීති වලට අයත් නොවන ඕනෑම ක්‍රියාපදයක් ඒකවචන කිරීම සඳහා ඕනෑම ක්‍රියාපදයක් ඒකවචන කිරීම සඳහා අගට S පමණක් එකතු කරනු ලැබේ. S පමණක් එකතු කරනු ලැබේ. අගට S පමණක් එකතු කරනු ලැබේ. right? අගට S පමණක් එකතු කරනු ලැබේ. right? දැන් තුලපතාල මේ ක්‍රියාපදයේ ඒකවචන කරන ආකාරයන් 3ක් කියලා මතක තියාගන්න. 4 වෙනි එක තමයි අපි අර දැන් අවසානයේදී කිව්වේ. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න.
දැන් ඔබට හම්බ වෙනවා ක්‍රියාපදයක් මේ විදිහට. කියලා ඉතින් look කියලා L double O K look. දැන් L double O K look කියන ක්‍රියාපදය දැන් ඔබ බලන්න K අකුරට කලින් double O තියෙනවා. මේක double කිරීමක් කරනවාද කියන්නේ? නෑ. ඒ මොකුත් නෑ. හරිද? නිකම් S එකතු කරමු. look නම් looks වෙනවා. හරිනේ? හරිද? ඒකයි මම කිව්වේ ඒත නීතිය තුළ ඇත් නොවන ඕනෑම ක්‍රියාපදයක් අගට නිකම් S එකතු කරනවා. අපි හිතමු read කියලා. R E A D. ඒක වචන කරන්න ඕනේ. මොකද කරන්න ඕනේ? R E A D S. අපි තුමු wait කියලා. හරි? wait කියලා. W A I T wait. ඒක වචන වෙනවා waits. පැහැදිලි? අපි තුමු peep කියලා. ඒ become කරනවා. ඒක වචන වෙනවා right? P